සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය සහිතව ධර්ම ශ්‍රවණය කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ධර්ම ශ්‍රවණය කරන හැම ශ්‍රාවකයෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒක බොහෝම වටින බව. අපිත් උත්සාහ කරමු ඒ බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම ධර්ම ශ්‍රවණය කරන්න. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්නයි දේශනා කළේ. ඒ සිතුවිල්ල හිතේ තියාගෙන ඒ බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, මේ දිනවල අපි සාකච්ඡා කරන්නේ කෝටි ලක්ෂයක් සක්වලේ ආඥා ශේෂ්ත්‍රයේ පතුරුවමින් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ රතන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව පදනම් කරගෙන ධර්ම දේශනා 5ක් මේ වෙනකොට සිද්ධ කරලා ඉවරයි. අද මේ පින්නතුන්ගේ දායකත්වයෙන් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ 6 වෙනි ධර්ම දේශනාව. අපි 5 වෙනි ධර්ම දේශනාව නිමා කරනකොට දෙවනි ගාථා රත්නය තමයි සාකච්ඡා කරන්න පටන් ගත්තේ. තස්මාහි භූතා නිසාමේත සබ්බේ. මේ ගාථා රත්නයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරන්න ඇවිල්ලා ඉන්න සියලුම දෙනාට, කියන්නේ මිනිසුන් ඉන්නවා, දෙවියන් ඉන්නවා. මේ සියලුම දෙනාට දේශනා කරන්නේ මනාව සිත පිහිටවාගෙන එළඹ සිටි සිහියෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්න කියලා. මොකද මේ ඇවිල්ලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහන්න. වෙනත් කිසි දෙයකට නෙමෙයි. ඒ නිසා කැමැත්තෙන්ම ධර්ම ශ්‍රවණය කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා. හැබැයි මේ දෙවියන්ගේ මේ වෙලාවේ හිත මනාවම පිහිටවාගෙන ඉන්න බවත් බුදුරජාණන් වහන්සේ හොඳාකාරවම දන්නවා. එහෙම දැනගෙනත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ මනාව ධර්මයේ නුඹලාගේ ජීවිතයේ යහපතෙහි යෙදවීම සඳහා එළඹ සිටි සිහියෙන් යුක්තව කෙලෙස් සුද්ධ කර ගැනීම උදෙසාම ධර්ම ශ්‍රවණය කරන්න. එහෙම නැත්නම් කෙලෙස් සුද්ධ කර ගැනීමේ ක්‍රමවේදය සහිතවම බණ අහන්න කියලා. ඉතින් එතකොට මේ කෙලෙස් සුද්ධ කර ගැනීමේ ක්‍රමවේදයේ සහිතවම බණ අහන්න කියලා සඳහන් කරාම සඳහන් කළා තමන් සංවරව ඉන්නවා නම් මේ සංවරය කියන්නේ දැන් කෙලෙස් සුද්ධ කරන ක්‍රමය තමයි තමන් සංවර වෙන එක. එතකොට සංවරය කියන්නේ මොකක්ද කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. පහාන සංවරයයි නැත්නම් සංවර විනයයි පහාන විනයයි කියලා ආකාර දෙකක්. මේක තමයි තමන් සංවර කරන ක්‍රමය. මෙතන අංග 10ක් තියෙනවා.
අංග 10න් සංවර විනය කියන එක කොටස් 5කට බෙදෙනවා. පහාන විනය කියන එක කොටස් 5කට බෙදෙනවා. මේ අංග 10න් යුක්තයි නම් යම් කෙනෙක් අන්න එවන් පුද්ගලයෙකුට තමයි සංවර පුද්ගලයෙක් කියලා කියන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි අපිට තේරෙන්නේ සංවර වෙන්න කොච්චර අමාරුද කියලා. අපි හිතාගෙන ඉන්නවා කියන කාරණාව සංවර නෙමෙයි එතකොට. එතකොට මොනවද මේ කොටස් 10? අපි චුට්ටක් ඒක දැන ගැනීම උදෙසා සාකච්ඡා කළොත් මොකක්ද මේ කොටස් 10? සඳහන් කරනවා සංවර විනය තුල ආකාර 5ක් තියෙනවා. සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය, විරිය සංවරය. ඒ තමයි සංවර විනය කියන කාරණාව ඇතුලේ තියෙන කොටස් 5. එතකොට මොකද්ද සීල සංවරය කියලා කියන්නේ? මනාව යම් කෙනෙක් සීලයෙන් යුක්ත වෙන බව. විශේෂයෙන් සඳහන් කරනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඊළඟට සඳහන් කළා ඉන්ද්‍රිය සංවර සීලය. මේ සීලයන්ගෙන් මනාව සංවර වෙන්න ඕනේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියහම සති සංවරය, මනස් සිහිය, ඉන්ද්‍රිය සංවර සීලය, ඥාන සංවරය, නුවණින් විමසා බලා කරන දේවල්. අපේ ඉන්ද්‍රියන්ගෙන් කරන බොහෝ දේ එක එක ඉන්ද්‍රියන්ගෙන් කෙරෙන කටයුතු තියෙනවානේ. දැන් ඇහෙන් බලනවා, කනෙන් අහනවා, දිවෙන් රස විඳිනවා, නාසයෙන් ගන්ධ සුවඳ ආග්‍රහණය කරන මේ වාගේ ඉන්ද්‍රියන්ගෙන් කරන කටයුතු තියෙනවා. ආන්ගේ හැම කටයුත්තක්ම මනාව සිහියෙන් කරන්න කියලා. ඒකයි මේ ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රියන්ගේ සංවර බව. ඉන්ද්‍රියන් අසංවර වෙච්චාම හරියට අකුසල්නේ පෙරෙන්නේ. දැන් යම් රූපයක් දකිනවා. එක්කෝ අපිට ඒ රූපයත් එක්ක ඇති වෙන්නේ ද්වේෂසිතක්. එහෙමත් නැත්නම් ඇති වෙන්නේ ලෝභසිතක්. ලෝභසිතක් කියන එකම තමයි රාගසිතක් කියලා කියන්නේ. එතකොට යම් අකමැති රූපයක් දැක්කහම මට ඇති වෙන ද්වේෂය කාටද පාඩු? මටමනේ පාඩු. දැන් සමහරලාට යමෙක් දිහා දැකලා මට තරහ ඇති වුනහම ඒ පුද්ගලයා දන්නෙත් නැහැ දැන් මම නිසා අහවලාට තරහ ඇති වෙලා කියලා. ඔහු දන්නෙත් නැහැ. නමුත් මේ ද්වේෂය කියන අකුසල කර්මයේ මා තුල එන්න එන්න මෝරමින් මට සතර අපායට පාර හදනවා. ඉතින් ඒ හින්දා ඇහෙන් යමක් බලහම එක්ක ගැටෙනවා නැත්නම් ඇලෙනවා. ගැටීමත් හොඳ නැහැ, ඇලීමත් හොඳ නැහැ. ඉතින් ඒක මනාව තමන් තේරුම් අරගෙන ඇහැ පාලනය කරන්න ඕනේ. ඒකනේ භාග්‍යතුන් වහන්සේ අර මාගන්ධිය සූත්‍රයේ දේශනා කළේ. මාගන්ධිය කියන බමුණා බුදුරජාණන් වහන්සේට ගොඩක් බැන්නා. ඇයි බයින්නේ? ඉන්ද්‍රියන් සංවර කරගන්න කිව්වා කියලා. ඉන්ද්‍රියන් සංවර කරන්න කිව්වා කියලා බනිනවා. ඇයි මිනිස්සුන්ට ඉන්ද්‍රියන් ලැබිලා තියෙන්නේ සැප විඳින්න කියලා කියන්නේ. රූප හොයලා, රූප බලලා, දැක්කට වඩා ලස්සන රූප හොයා ගිහිල්ලා බලලා සතුටු වෙන්න කියලා තමයි මාගන්ධියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ අහනවා රූප හොයලා, රූප බලලා, රූප රස විඳලා අන්තිමට රූපේ ආදීනව දකින්නකොට මොනවද කියන්නේ? ඒ අරගොල්ලෝ ආදීනව ගැන කතාවක් නෑ. අන්න ඒ වගේ මේ හැම ඉන්ද්‍රියක්ම විවිධ පැතිවලට යනවා. ඒ පැතිවලට ගිහිල්ලා අකුසල්ම තමයි අරගෙන ආපහු එන්නේ. වැඩිපුර ගේන්නේ අකුසල්. ඒතකොට ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ ආන්ගේ ඉන්ද්‍රියන් මනාව ආරක්ෂා කරන්න ඕනේ. පාපයට යා නොදී රැක ගන්න කියලායි මේ සඳහන් කරන්නේ. නුවණින් විමසා බලා කරන දේවල් ඉන්ද්‍රිය සංවර සීලයයි. කාන්ති සංවරය. මොකද්ද මේ කාන්ති සංවරය කියලා කියන්නේ? ඉවසීම. ශාන්තිය. තන් කාන්ති ඉවසීම.
මොනවද ඉවසන්න ඕනේ? අවුව ඉවසන්න වෙනවා. වැස්ස ඉවසන්න වෙනවා. එතකොට මැසි මදුරු ආදීන්ගේ කරදර ඉවසන්න සිද්ධ වෙනවා. සතා සිව්පාවගේ සර්පයාගේ කරදරේ ඉවසන්න සිද්ධ වෙනවා. සමහරලාට එකට ජීවත් වෙන දුෂ්ට මිනිස්සුන්ගෙන් සිද්ධ වෙන හානි බලපෑම් ඉවසන්න සිද්ධ වෙනවා. අපි ඉවසුවේ නැත්තම් මොකද වෙන්නේ? ඉවසන්න බැරි වෙච්ච තැන අකුසල්මයි. දැන් මදුරුවෙක් දෂ්ට කරනවා, මට ඉවසන්න බැරි වෙච්ච ගමන් මං කරන්නේ පහරක් ගන්නවා. ඉතින් ඒ මදුරුවාගෙන් තිබ්බ කරදරේ නම් ඉවරයි. නමුත් මට ආත්ම ගානකට ඒ වගේ තැලිලා මැරෙන්න හේතුවක් හැදිලා ඉවරයි. එක වතාවක් නෙමෙයිනේ. සමහරලාට සියවර 200 වර තැලෙන්න සිද්ධ වෙනවා සංසාරේ. ඒ අර මදුරුවා තලලා මරපු නිසා. ඊට අමතරව නිරේට යන්න සිද්ධ වෙනවා. බාන්නක සංවර නොවිච්ච නිසා කොයිතරම් දීර්ඝ කාලයක් අමාරු වේදාගත්තද කියලා. එක මදුරුවාටයි ගැහුවේ. නමුත් මට 100,000 වර ගුටි කන්න සිද්ධ වෙනවා. නිකම්ම නෙමේ මැරෙන්නම ගුටි කන්න වෙනවා. මැරුවා නම් අංගේ නිසා ඉවසන්න සිද්ධ වෙනවා. නරක මිනිස්සුන්ගේ නරක වචන ඉවසන එක හරි අමාරු වැඩක්. ඔය නරක මිනිස්සුන්ගේ නරක වචන මට බැන පිටිපස්සෙන් එනකොට ඇහෙන්නේ නැහැ වගේ යන්න අමාරුයිනේ. මොනවා හරි කියන්නම තමයි මටත් හිතෙන්නේ. ඉතින් සම්තිමතෙම ඒ කියමන සමහරට පොලිසියෙන් උසාවියෙන් අතර වෙන තැනට නිකන් යනවා. නමුත් ඉවසන්න කියලා කියනවා. නරක මිනිස්සුන්ගේ නරක වචන කන්ති සංවරේ. සාරිපුත්තයන් වහන්සේගේ ඉවසීම මේ ලෝකේ තව කවුරු උපමාව කරන්නද? මේ තරම්ම ඉවසනවා. තරහ යන්නෙත් නෑ ඔය භික්ෂුන් වහන්සේට කියලා මිනිස්සු කියහම ඒක බමුණේ කියවනේ මම ඔය ඉවසීම නැති කරන්නම් මම බලන්නම් තරහ යන්නේ නැටි හෙති. කියලා වඩිනකොට පිටිපස්සෙන් දුවගෙන ගිහිල්ලා අයියෙන් පාරක් පිටමැද්දට ගැහුවා. හැබැයි ඉතින් හැරිලවත් බැලුවේ නෑ. බමුණ බලාගෙන හිටියා දැන් බැලලා දැම්බනී මට කියලා. හැරිලවත් බැලුවේ නෑ. බමුණ ආයෙ පිටිපස්සෙන් දීවා. ඉස්සරහින් රැකලා දන ගහලා වැඳලා කියනවා අනේ ස්වාමීනි මට සමා වෙන්න කියලා. එයි කියලා ඇහුවා. මොහොතකට කලින් ඔබ වහන්සේගේ පිටට ගැහුවේ මමයි කියලා කිව්වා. ඉතින් සමාව දුන්නා. ඊට පස්සේ කිව්වා සමාව දීලා මදි මගේ ගෙදර දානෙකටත් වඩින්න කියලා. සාරිපුත්තයන් වහන්සේ දානෙටත් වැඩියා. හැබැයි එනකොට මිනිස්සු මේ පොළු තියාගෙන මග රැකගෙන බලාගෙන ඉන්නවා. මොකටද මේ? අර බමුණට ගහන්න. සාරිපුත්තයන් වහන්සේ අහනවා ඇයි? මොකද ඔයගොල්ලෝ ඒ කඩු පොළු තියාගෙන? ස්වාමීනි ආරංචි අර බමුණා ඔබ වහන්සේට ගැහුවා කියලා. අද බමුණා දෙකෙන් එකක් බමුණට කරනවාද? මිනිස්සු බොහොම කුපිත වෙලා. සාරිපුත්තයන් වහන්සේ අහනවා ගැහුවේ මටනේ. ඒක බමුණයි මායි බලාගත යුතු දෙයක්. එඳ ඔයගොල්ලෝ යන්න කියලා. ඒ වගේ මහ පුදුමාකාර ඉවසිල්ල. හැරිලවත් බැලුවේ නෑනේ. අපිටත් එහෙමනේ පින්නතුනි. දැන් අපිට තව කෙනෙක් ඇවිල්ලා කියනවා සමහරු ඉතින් ඕගොල්ලන්ට මෙහෙමත් කියනවා කියලා නොඑක් දේවල් කියන අය ඉන්නවනේ. එතකොට අපේ තියෙන තණ්හාවට අපිට උවමනා කවුද මට එහෙම කිව්වේ? කවුද කිව්වේ කියලා මම හොයනවා. දැන් දැනගත්තාම අහවලයි එහෙම කියලා තියෙන්නේ කියලා ඔහු සම්බන්ධයෙන් මගේ හිතේ ඇති වෙන්නේ මොකද්ද? තරහක්නේ. ඒ තරහ කවදාවත් මට හොඳක්ද? ඒ හින්දා මට බැනපු කෙනා කවුද කියලා අහනවට වඩා හොඳයි ඒක කියන්නේ එන කෙනාට කියනවා මේ මට එහෙම කිව්වේ කවුද කියන කාරණාව මට කියන්න එපා. මට ඕනේ නෑ එහෙම දෙයක්. මට මම හොඳයි නම් අනික් අයට මම නරක වුණාට කමක් නෑනේ. කාට නරක වුණත් මම හොඳයි නම් බුදුරජාණන් වහන්සේට මම හොඳයි. ඉතින් මේ ලෝකේ කවුරු මාත් එක්ක තරහ වුණාම මොකද? භාග්‍යතුන් වහන්සේ අමනාප නැත්තම්. කවුරු මාත් එක්ක හොඳ වුණාම මොකටද? භාග්‍යතුන් වහන්සේ මං ගැන අමනාපයි නං. එහෙනම් මේ ලෝකේ කවුරු නැතත් බුදුරජාණන් වහන්සේ ඉන්නවනම් එච්චරයි.
භාග්‍යතුන් වහන්සේට හොඳ කෙනෙක් වෙනවා කියලා කියන්නේ මේ ලෝකේ ඔක්කොටම හොඳ කෙනෙක් වෙනවා කියන එකයි. එන්න මේ කාන්ති සංවරය, ඉවසීම. ඉතින් එදිනෙදා ජීවිතේ කොච්චර දේවල් සම්බන්ධයෙන් ඉවසන්න තියෙනවද? ඊළඟට සඳහන් කළා යම් කෙනෙක් මේ මනාව තමන්ගේ දියුණුව වෙනුවෙන්, තමන්ගේ උසස් බව වෙනුවෙන් කටයුතු කරනකොට ඔහු ළඟ තියෙන්න ඕනේ වීරිය සංවරය. මොකද්ද වීරිය සංවරය කියලා කියන්නේ? උපන්නා වූ කාම විතර්කයන්ට හිතේ නවතින්න ඉඩ නොදෙන්න වීරියක් තියෙන්න ඕනේ. පෘතජ්ජන සත්වයාගේ චිත්තසංතානයේ තුල නිතර නිතර කාම විතර්ක, ද්වේෂ විතර්ක උපදිනවනේ. එතකොට මෙතන සඳහන් කරනවා ඒ විතර්කයට තමන්ගේ හිතේ නවතින්න ඉඩ දෙන්න එපා කියලා. මොකද කාම සිතුවිල්ල හිතේ නවතිනවා කියලා කියන්නේ දැඩි අනර්ථයක් කරලම තමයි ඉවර වෙන්නේ ඒක. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒක වහාම හිතෙන් බැහැර කරන්න ඕනේ. නැවත නූපදින්නම බැහැර කරන්න ඕනේ. අර අපේ රටේ භික්ෂුන් වහන්සේ නම පිණ්ඩපාතේ වඩිනකොට තරුණ හාමුදුරු නම. උන්වහන්සේ ගමේදී දැක්කා තරුණ කාන්තාවකගේ නොදැකිය යුතු තැනක් උන්වහන්සේ දැක්කා. දැක්ක ගමන් රාගසිතක් ඇති වුණා. හැබැයි රාගසිත උපදිනකොටම උන්වහන්සේ එතනම නතර වුණා. නතර වෙලා මනාව සිහිය පිහිටෙව්වා මේ ආවේ රාගසිත. මේක මහා අකුසල් හිතක්. මේ රාගය සිත නැවත නැවත මට උපදින්න පටන් ගත්තොත් මට ආයි වැඩෙන්නේ අකුසල්මයි. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින්න එක නවත්තලා එතනම හිටගෙන පිළිකුල මෙනෙහි කරලා අර උපදිච්ච රාගසිත යටපත් කළා. යටපත් කරලා පිණ්ඩපාතේ වැඩියා. දානි සිඟාගෙන ඉල්ල දානි වැළඳුවත් උන්වහන්සේට දැන් බයයි. අර දැකපු කාරණාව මතක් වෙවි නැවත නැවත රාගසිත උපදීද කියලා බයයි. ආන් ඒක නිසා තමන්ගේ ආචාර්යවරයා හොයාගෙන ගියා. ගිහිල්ලා කිව්වා ස්වාමීනි මට කර්මස්ථානයක් දෙන්න. කර්මස්ථානය දුන්නට පස්සේ උන්වහන්සේ වන්දනා කරලා එළියට ඇවිල්ලා ආචාර්යවරයාට කියනවා ස්වාමීනි මේ හිතේ උපදින රාග විතර්කයේ නැත්තටම නැති කරගන්න මට පුළුවන් වුණොත් ඔබ වහන්සේට ආය වතාවක් මාව දකින්න ලැබෙයි. මට ඒක කරගන්න බැරි වුණොත් නම් මේක ඔබ වහන්සේ මන් දකින අන්තිම දවසයි. ඇයි එහෙම කියන්නේ උන්වහන්සේ? මට බැරි වුණොත් හෙට දිහා වෙනකොට මේ රාගසිත නැතිකරන්න මැරිලා වේලිලා ගියත් මම නැගිටින්නේ නැහැ කියලා. ඒකයි මේ කියන්නේ. මම නැගිටින්නේ නැහැ මේ කර්මස්ථානයේ වඩන තැනින්. මැරිලා ගියත් නැගිටින්නේ නැහැ. මට පුළුවන් වුණොත් මැරෙන්න කලින් මේ දේ කරගන්න මම එන්නම්. නැත්තම් ඉතින් මම එන්නේ නැහැ කියලා යන්නේ. හැබැයි ඉතින් සඳහන් කරනවා පහුවදා උදේ එළි වෙනකොට අනාගාමී වෙලා නවතින්නේ කියලා. ඉතින් ඒ වාගේ හිතට එන රාගසිත දැන් සාමාන්‍ය සත්පුද්ගලයාගේ ස්වභාවය මොකද්ද? ඒ රාගසිත මෙනෙහි කර කර රස විඳිනවා ඒක. ඒක තමයි සාමාන්‍ය පෘථග්ජනයාගේ හැටි. නමුත් ඒ රාගසිතත් එක්ක මෙනෙහි කර කර ගත කරන කාලය අපිරිසිදු කාලයක් නේ. අකුසල් සහිත ගෙවෙන කාලයක්. නිරය පැත්තට තමයි යන්නේ. අපි හැමෝම එහෙමනේ. අපේ ජීවිතේ පොඩි කාලයයි නිවන පැත්තට යන්නේ. වැඩි කාලයක් අපි යන්නේ නිරය පැත්තට. ඉතින් ඒ නිසා මේ රාගසිත මෙනෙහි කර කර ගත වෙන කාලයත් නිරය පැත්තටම යන කාලයක් ආගේ නිසා සඳහන් කළා වීරිය කරන්න රාගසිතෙන් මිදෙන්න. ද්වේෂසිතෙන් මෝහසිතෙන් මිදෙන්න වීරිය කරන්න ඕනේ. ඒ නිසා සඳහන් කළා පජානාති. ඇයි මේ පජානාති කියලා කියන්නේ? මුලින් සඳහන් කළේ මේකට නාදිවාසේති. මොකද මේ නාදිවාසේති කියන වචනේ තේරුම? නාදිවාසේති කියලා කියන්නේ පෞකාර සිතුවිල්ලට හිත ඇතුලේ ඉන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක. නාදිවාසේති.
ඊළඟට සඳහන් කළා පජහති. පජහති කියලා කියන්නේ ඒ පෞකාර සිතුවිල්ල තමන්ගේ හිතෙන් ඉවත් කරනවා. හිතේ ඉන්න ඉඩ දෙන්නේ නැහැ. හිතේ ඉන්න ඉඩ නොදී පෞකාර සිතුවිල්ල තමන්ගේ හිතෙන් ඉවත් කරනවා. අපි කියමු ගේ ඇතුළට සර්පයෙක් ඇවිල්ලා. ඒ සර්පයාට ගේ ඇතුලේ ඉන්න ඉඩ දෙන්නේ නැහැ. අපි කැමති නැහැ සර්පයා ගේ ඉන්නවට. ඉතින් සර්පයාට ගේ ඇතුලේ ඉන්න ඉඩ නොදී සර්පයා ගෙදරින් ඉවත් කරනවා. එහෙනම් ඒ වගේ තමයි පජහති පෞකාර හිතට ඉන්න ඉඩ දෙන්නේ නැතුව ඉවත් කරනවා. විනෝදේති. නිකන් අහක දාලා තියන්න එපා. දුරින්ම දුරු කරන්න ඕන. ළඟ හිටියොත් ආපහු එන්න පුළුවන්. ඒ හින්දා දුරින්ම දුරු කරන්න ඕනේ විනෝදේති. ඈතටම පන්නලා දාන්න ඕනේ. ඊළඟට සඳහන් කළා බ්‍යන්ති කරෝති. කාම සිතුවිල්ලට තමන් ළඟ කොහොමවත් ඉන්න දෙන්නේ නැහැ. නිසා සඳහන් කළා මේ කාම සිතුවිල්ලට තමන්ගෙන් ඈතට ගිහිල්ලා ඉවත් කරලා දාන්න. ඒ නිසා සඳහන් කරලා තියෙනවා ඈතට යනවා විතරක් නෙමෙයි ඈතට ගිහිල්ලා ඉන්න ඉඩ දෙන්නෙත් නැහැ විනාශම කරලා දාන්න කියලා. තමන්ගෙන් ඉවත් කරලා ඈතටම දාලා විනාශම කරලා දාන්න කාම සිතුවිල්ල. අනභවං ගමේති කියලා කියන්නේ නැවත නූපදින ආකාරයටම විනාශ කරන්න. ඒ කියන්නේ රහත් බව දක්වාම යන්න. නැවත නූපදින ආකාරයටම ක්ලේශය විනාශ කරන්න. ඉතින් ආය උපදින්නේ නැති වෙන්න කෙලෙස් විනාශ කරනවා කියලා කියන්නේ ඒක රහත් භවෙන්මද කරන්න වෙන්නේ. රහත් වෙන්න ඕන ඒක කරන්න. ආන් ඒ විදිහට මේ ක්ලේශයන් බැහැර කරන්න වීරිය කරන්න. ඉතින් මේක තව විදිහකට කෙටියෙන්ම කියනවා නම් මේ සංසාරයෙන් එතර වෙන්න වහවහ වීරිය කරන්න කියන කාරණාවයි භාග්‍යතුන් වහන්සේ මේ කියන්නේ. ඊළඟට සඳහන් කළා මේ ධර්මය ආන් එහෙම මනාව සීලයක පිහිටලා මනාව ශ්‍රවණය කරන්න. දැන් මේ අපි පහන විනී ආකාර පහනේ මේ කතා කළේ. මනාව මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. මේ සංවර පහෙන් මනාව ශ්‍රවණය කර. ඒ කියන්නේ බණ අහන්න කියන්නේ මේ කරුණු පහත් එක්ක. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, මේ ආදී සීලයන්ගෙන් යුක්ත වෙලා මනාව නුවණින් මෙහෙයවලා ඉවසීම ඇති කරගෙන කන්තිය සහිතව ඉවසීම ඇති කරගෙන සඳහන් කළා වීර්යවන්තයෙක් හැටියට බණ අහන්න. ආන් එහෙම මනාව බණ අහන කෙනෙකුට තමයි නිවැරදිවම ධර්මයේ ශ්‍රවණය කරපු කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. හරියටම බණක් අහනවා නම් මාර්ගඵල උදෙසා බණක් අහනවා නම් වෙන්න ඕනේ කොහොමද කියන කාරණාවයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි මේ කාරණාවන්ගේ මුල් කාරණා පහ අපි සාකච්ඡා කළේ. දෙවෙනි කාරණා පහේ පැහැදිලි කරනවා මනාව තමන්ගේ හිත සංවරයි කියලා කියන්න පුළුවන් වෙන්න නම් ඉතුරු කාරණා පහත් සම්පූර්ණ වෙන්න ඕනේ. මුල් කාරණා පහෙන් තමන්ගේ ජීවිතය සකසා ගැනීමට අවශ්‍ය කරුණු එහෙම නැත්නම් තමන් යහපත් ලෙස මෙහෙයවා ගැනීම සඳහා අවශ්‍ය කරුණු අත්ත සම්මා පනිදි කියලා අපි සඳහන් කරන්නේ. තමන්ගේ ආත්මය මනාව මෙහෙයවන්න අවශ්‍ය කරුණු. මේවා තරමක් සමහරట్లాට ගැඹුරු කරුණු. තමන්ගේ ආත්මය මනාව මෙහෙයවනවා. මොකද්ද ආත්මය මනාව මෙහෙයවනවා කියලා කියන්නේ? අකුසලයට යා නොදී හැම වෙලාවෙම මේක රකින්න ඕනේ. ඉතින් අපි කරත්තේ බැඳගෙන යනකොට සතාට ඕන පැත්තට යන්න දෙන්නේ නැහැ. අපිට ඕන පැත්තට හරි මාර්ගේ ගෙනියන්න අපි හැම වෙලාවෙම මේ සතා මෙහෙයවනවා. ආන් ඒ වාගේ ඊටාම දුර්ලභයි මනුස්ස ජීවිතය. බුද්ධාන්තරයේ හම්බුනේත් පරම දුර්ලභ විදිහට ඒ දුර්ලභ මනුස්ස ජීවිතය ලැබිලා තියෙන වෙලාවේ බුද්ධාන්තරයත් මුණ ගැහිලා තියෙන වෙලාවේ අකුසලයක් කරලා නිරේට යන්න දෙන්නේ නැතුව තමන්ගේ හිත මනාව පාලනය කරගන්නවා. මනාව යොදවනවා කියන එක තමයි
අත්ත සම්මා පනිදී. තමන්ව මනාව තබා ගැනීම. එනම් ඒ මනාව තබා ගන්න විශේෂයෙන් සීලය දියුණු කරගෙන සීල මට්ටමක තියෙන්න ඕනේ. ඊළඟට පින්නතුනි තවත් කරුණු කීපයක් සිහිපත් කරලා තිනවා. දුස්සීල වූ තමා සිල්වතෙක් වීම. තමන්ව මනාව තියාගන්න නම් දුස්සීල වෙච්ච තමන් වහාම සිල්වත් බවට යන්න ඕනේ. ශ්‍රද්ධාව නැති තමන් වහාම ශ්‍රද්ධාවට එන්න ඕනේ. මසුරු වූ තමන් ත්‍යාගවන්තයෙක් වෙන්න ඕනේ. මේ තමන් මනාව පවත්ව ගන්න ක්‍රම මේ සඳහන් කරලා තියෙන්නේ. දුස්සීලයි නම් සිල්වත් වෙන්න, මසුරුයි නම් ත්‍යාගවන්තයෙක් වෙන්න, ශ්‍රද්ධාව නැත්තම් ශ්‍රද්ධාවන්තයෙක් වෙන්න. ඒක තමයි මනාව පිහිටවා ගැනීමේ තවත් කරුණු හැටියට පෙන්නනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි දුසිල් බව මෙලව මහා කරදර රැසකට අපි භාජනය කරනවා කියලා. දුස්සීල බව. ඉතින් මේ දුස්සීල කියන වචනය කරුණු ගොඩාක් යටතේ පැහැදිලි කරන්න පුළුවන් වචනය. දුස්සීලයා. කාටද දුස්සීලයා කියලා කියන්නේ? දැන් ගිහි අයගේ පැත්තෙන් ගත්තොත් පන්සිල් නැත්තම් දුස්සීලයි කියලා කියන්න පුළුවන්. භික්ෂූන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තොත් සාමණේර ස්වාමින් වහන්සේලා නම් උන්වහන්සේලා ආරක්ෂා කරන සීලය දස සිල්නේ. සාමණේර ස්වාමීන් වහන්සේලාගේ සීලය දස සිල්. හැබැයි ඒක ගිහි අය ආරක්ෂා කරන දස සීලයට වඩා හුඟක් සංකීර්ණ සීලයක්. සිල්පද 10ම ගිහි අය සමාදන් වුණත් සාමණේර ස්වාමීන් වහන්සේලා සමාදන් වුණත් සිල්පද 10ම එකයි. ඒ සිල්පදවල වෙනසක් නැහැ. එතකොට ඇයි සංකීර්ණ වෙන්නේ? සංකීර්ණයි කියලා සඳහන් කළේ දැන් ගිහි කෙනෙක් සිල්පද 10ම සමාදන් වෙලා එක සිල්පදයක් කැඩුනොත් එයාට සිල්පද 9ක් ඉතුරු වෙලා තියෙනවා. හැබැයි එහෙම නෙමෙයි. සාමණේරයන් වහන්සේ අතින් එකක් කැඩුනොත් පන්සිල් වලින් එකක් කැඩුනොත් ඉතුරු සිල්පද 10ම කඩා වැටෙනවා. තිසරණයක් නැතුව යනවා. පැවිදි කළපු ආචාර්යවරයාගේ ඒ ආචාර්යත්වයක් නැතුව යනවා. පොරවන සිවුරු පිරිකර ආදී සියල්ලකම අයිතිය අහෝසි වෙනවා. වැඩ ඉන්නේ සංඝ සතු කුටියක නම් ඒ කුටියේ ඉන්න තියෙන අයිතිය නැතුව යනවා. ඒ බොහෝ දේවල් උන්වහන්සේට අහිමි වෙනවා. ඒතර මොන සිල්පදයේද කැඩුනේ? වහාම ගුරුවරයාට කියලා ආපහු සිල් සමාදන් වෙන්න ඕනේ. දැන් ගිහි කෙනෙකුට නම් තමන් අතින් සිල්පදයක් කැඩුනා නම් තමන්ටම සමාදන් වෙන්න පුළුවන්. නමුත් භික්ෂුවකට එහෙම බෑ. ආචාර්යවරයෙක් තමන්ට වඩා වැඩිමල් කෙනෙක් උපසපන් භික්ෂුවක් ඔවුන් සීලය මත පිහිටවන්න ඕනේ. ඉතින් ඒ වගේ මේ දුස්සීල බව කියලා කියනකොට කරුණු ගොඩක් තියෙනවා. එතකොට මේ සිල්පද 10න් විකාල භෝජනයේ කැඩුනොත් එතකොට දුස්සීල වෙනවා. දුස්සීල වෙනවා කියලා කියන්නේ සිල් අපිරිසිදු වෙනවා. පන්සිල් වලින් එක සිල්පදයක් කැඩිලා තාමත් පැවිද්දෙක් වගේ පෙනී හිටිනවනම් දුස්සීලී. පන්සිල් කැඩුණොත් සිල්පද 10ම නැතු වෙනවනේ. එතකොට දුස්සීලීක්. එතකොට විකාල භෝජනේ නැත්තම් නච්ච ගීත වාදිත විසූක දස්සන මේ දේවල් වලින් එකක් කැඩුණොත් දුස්සීල වෙන්නේ නැහැ. ධර්මයේ සඳහන් කරන්නේ ලැජ්ජ නැති භික්ෂුවක් කියලා. ලැජ්ජ නැති භික්ෂුව. ඒතර උපසම්පදා භික්ෂුවක් ගාවට ගියොත් සතර පරාජිකාවෙන්ගෙන් එකකට ලක් වුණොත් දුස්සීලයි. ඒ කියන්නේ සම්බුද්ධ ශාසනයේ අයිතිය එතනම ඉවරයි. සතර පරාජිකාවන්ගෙන් එකකට ලක් වුණොත් අය භික්ෂුවක් හැටියට මේ ශාසනය නියෝජනය කරන්න ඔහුට බෑ. උපසපන් භික්ෂුවක් හැටියට බෑ. ඕනනම් නැවත උපැවිදි වෙලා සාමණේර භික්ෂුවක් හැටියට ජීවිත කාලෙම ඉන්න පුළුවන්. උපැවිදි වෙලා පැවිදි වුණත් නැවත උපසම්පදාව ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ පරාජිකාපත්තියට පත්වෙච්ච කෙනෙකුට. එතකොට පරාජිකා වෙලත් ඒක දැන හෝ නොදැන තාමත් භික්ෂුවක් හැටියට ඉන්නවනම් අන්න දුස්සීලයි. නමුත් ඉතින් අනික් සිල්පද කැඩුනහම ලැජ්ජ නැති භික්ෂූන් කියලා තමයි
සඳහන් කරන්නේ එහෙම බලහම මේ බුද්ධ ශාසනයේ ඇතුලේ දුස්සීලයෝ නැහැ. මිනිස්සු නම් නොදන්නකම නිසා දුස්සීලයි කියලා කියනවා. නමුත් බුද්ධ ශාසනයේ දුස්සීලය නැහැ. ඇයි දුස්සීලය නැහැ කියන්නේ? දුස්සීල වෙච්ච ගමන් මොකද වෙන්නේ? මහානකම නැති වෙනවා. දුස්සීල වෙච්ච ගමන් මහානකම නැති වෙනවා. එතකොට මහානකම නැති වුනහම එයා බුද්ධ ආගමේද? නෑනේ. සිවුරු පොරවගත්ත මිනිසෙක් ඉන්නවා. නමුත් ඔහු ශාසනයට අයිති නෑ. එහෙනම් කවදාවත් ශාසනය ඇතුලේ දුස්සීලියෝ නෑ. මොකද දුස්සීල වෙනවත් එක්කම ශාසනයෙන් එළියට විසි වෙනවා. එතකොට ශාසනය නෙමෙයි. මේකයි සඳහන් කරේ බුද්ධ ශාසනයේ දුස්සීලියෝ නැහැ කියලා. එතෙන් ගිහි සමාජය තුලත් පන්සිල් ආදී ආරක්ෂා කරන්නේ නැත්නම් ගිහි දුස්සීල ගණයට තමයි යන්නේ. තිසරණ නැත්තම් පන්සිල් නැත්තම් දුස්සීල ගණයට තමයි යන්නේ. එතකොට මෙතන සඳහන් කරනවා දුසිල් බව මෙලොව මහා කරදර රැසකට හේතුවක්. දුස්සීල බව මහා කරදර රාශියකට මේ ලෝකෙදිම හේතුවක්. ඊළඟට සඳහන් කරනවා මේ ලෝකේ විතරක් නෙමෙයි පරලොවදී නිරේටද හේතුවක්. මෙලව කරදරයක් මරණට පස්සේ නිරේට හේතුවක් දුස්සීල බව. කියන කාරණාව පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා සිල්වත් බව මෙලව පරලොව දෙකේම යහපත මනාව සකසනවා. මනාව යහපත් කෙනෙක් බවට පත් කරන්න හේතු වෙන නිසා ඒක උතුම් මංගල කාරණාවක්ද වෙනවා. සිල්වත් බව මංගල කාරණාවක්. ඊළඟට පින්නතුනි රං රිදී මුතු මැණික් මේ දේවල් මේ ලෝකේ වටින දේවල් රං රිදී මුතු මැණික් කියලා කියන්නේ. නමුත් සඳහන් කරනවා තන තියෙන ප්‍රදේශයකට අත් දෙකම නැති මිනිහෙක් ගියොත් රං රිදී මුතු මැණික් හැම තැනම විසිරෝලා අත් දෙකම නැති මිනිහෙක් මේ ප්‍රදේශයට යනවා. ඒ මිනිහට වැඩක් තියෙනවද? ඉතින් අත් දෙකම නැහැ. රං රිදී මුතු මැණික් හරියට තියෙනවා. ඉතින් මෙයාට වැඩක් නැහැනේ, අහුල ගන්න බෑනේ. අන්න ඒ වාගේ කියලා සඳහන් කළා බුද්ධාන්තරයේ තියෙන මෙවන් යුගයක ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් අරගෙන ඉපදිච්ච කෙනා ඒ තමන්ට ලැබිච්ච අවස්ථාවෙන් මනාව ප්‍රයෝජන ගන්නෙ නැත්තම් සම්මා දිට්ඨිකව කුසල් රැස් කරන්න වීරිය වඩන්නේ නැත්තම් මේ කාලේ ඕක නොකරනවා නම් රං රිදී මුතු මැණික් තියෙන ප්‍රදේශයකට ගියපු අත් දෙක නැති මිනිහෙක් වගේ කියලා. ඇයි මේ සසර කොච්චර කටුකද? සංසාරේ කොච්චර භයානකද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ කොච්චර කාලෙකින්ද ලෝකෙට පහළ වෙන්නේ? වෙනතනි මහා කල්ප අසංඛ්‍ය ගෙවෙනවා. බුදුවරු නෑ ලෝකේ. ඊටාම කලාතුරකින් තමයි පහළ වෙන්නේ දුර්ලභ පංච manussත්තං. මනුෂ්‍ය ආත්ම භාවයත් දුර්ලභයි. බුද්ධෝත්පාදයත් දුර්ලභයි. ඉතින් දැන් අපිට මනුෂ්‍ය භවයත් ලැබිලා බුද්ධෝත්පාදයත් ලැබිලා නිකන් හිතන්නකො සම්මාදිට්ඨික බවත් ලැබිලානේ. අපි ඉපදුනේම බෞද්ධ කියලා කියන පෞල් පරිසරයක. දැන් එහෙම පරිසරයක ඉපදුනා කියලා බෞද්ධයෙක් වෙන්නේ නැහැ. නමුත් බෞද්ධයෙක් වෙන්න අවශ්‍ය මග හැදෙන පරිසරයක්. බෞද්ධයෙක් වෙන්න නම් හරියටම තෙරුවන් සරණ යන්න එපේ. එතකොට ඉපදිච්ච තැනින් වැඩක් නැහැ. හරියට තිසරණ තියෙනවා නම් ඔහුට පුළුවන් බුදුන් සරණ යන්න, භාග්‍යතුන් වහන්සේ සරණ යන්න. ඉතින් ඒ නිසා මෙතන සඳහන් කරන්නේ මනුස්ස ජීවිතයයි බුද්ධාන්තරයයි මේ ඔක්කොම ලැබිලා තියෙන වෙලාවේ ඇයි මිනිස්සු නිකරුණේ කාලේ නාස්ති කරලා දාන්නේ? ඇයි මිනිස්සු නිතරම කුසල් දහම් වලින් ඈත් වෙලා ඉන්නේ? ඇයි මේ සසරට මිනිස්සුන්ගේ බය නැත්තේ? ආන්ගේ කාරණාව හිතලා මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් මනාව ප්‍රයෝජන ගන්න කියලායි කියන්නේ. ලැබිලා තියෙන අවස්ථාවෙන් මනාව ප්‍රයෝජන ගන්න. ලැබිලා තියෙන අවස්ථාව තමයි බුද්ධාන්තරයක ලැබිච්ච මනුස්ස ජීවිතය. දැන් මතුවට ලෝකේ පහළ වෙන්න ඉන්නේ මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේනේ.
ඒ ශාසනයේ බැරි වෙලාවත් මගෑරුණොත් ආයේ මහා කල්ප 1.140ක් බුද්ධ ශූන්‍යයි. මේක ඊටාම වටින කාලයක්. අපි ගැන නම් කතා කරනකොට කොච්චර දේවල් කතා කරන්න ඕනේද? මේක ඊටාම වටින කාලයක්. බුද්ධාන්තරයක ලැබිච්ච සම්මාදිට්ඨික ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් මේ තියෙන්නේ. ඉතින් අපි ඉපදුනාට සම්මාදිට්ඨික බව හැම කල්හිම අපිට ලැබෙන්නේ නැහැ. ඒකනේ සඳහන් කළේ සම්මාදිට්ඨිකව කෙනෙක් ජීවිතයක් ලබන්න පෙර කරපු පින් ගොඩක් වේදම් කරන්න ඕනේ කියලා. ඉතින් මම නම් කියන්නේ මේ වාගේ රටක ඉපදෙන්න තවත් පින් වේදම් කරන්න ඕනේ. ලංකාව වාගේ රටක ඉපදෙන්න. දැන් මේ කාලේ නම් හිතන්නේ මේ වාගේ රටක් ජීවත් වෙන්න හොඳ නැති රටක් කියලා. එහෙම හිතෙන්නේ බණ අහලා නැති කෙනෙකුට. පුද්ගලයන්ගේ වැරදි ඕන තරම් තියෙන්න පුළුවන්. නමුත් තමන් නිවැරදි නම් නිවනට යන්න බලාපොරොත්තු වෙනවා නම් සුගතියට යන්න බලාපොරොත්තු වෙනවා නම් මෙහෙම රටක් ආයේ හම්බෙන්නේ නැහැ කොහෙවත්. දීර්ඝව කතා කර යුතු පැත්තක් ඒක. මෙහෙම සඳහන් කළොත් දැන් අපි රතන සූත්‍රයේ පටන් ගන්නකොටම මතක් කළානේ කෝටි ලක්ෂයක් සක්වලේ ආඥාව පතරෝල දේශනා කරපු සූත්‍රයක් මේක කියලා. ඒ කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍යය. මේ බුද්ධ රාජ්‍යයේ අගනුවර ලංකාවයි කියලා කිව්වොත් ඒක වරදින් නැති වෙයි කියලා හිතනවා. එහෙම සඳහනක් නැහැ. මම මේ කෝටි ලක්ෂයක් සක්වලේ මේ රටට ලැබිලා තියෙන භාග්‍යතුන් වහන්සේගේ කරුණාව වෙන කොහාටද ලැබුණේ කියලා අපි දන්නේ නැහැ. නිකන් හිතන්නකෝ. පරිනිර්වාණ මංචකයේ සැතපීලා ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරනකොට මහා ධාතුන් වහන්සේලා 7 නමක් අදිෂ්ඨාන කරනවා. ඒ 7 නම අදිෂ්ඨාන කරන්නේ සක්වලවල් කෝටි ලක්ෂයකටනේ. සක්වලවල් කෝටි ලක්ෂයකට 7 නමයි අදිෂ්ඨාන කරන්නේ. බෙදුනොත් සක්වල 7කට විතරයි බෙදෙන්න පුළුවන්. නමුත් පින්නතුනි මොන හේතුවක් හින්දාද ඒ 7 නමෙන් 4 නමක් මේ රටේ වැඩ ඉන්නේ? තේරෙනවද එතකොට මොන තරම් භාග්‍යයක් තියෙනවද කියලා? දළදා වහන්සේලා දෙනමක් ලංකාවේ වැඩ ඉන්නවා. මහනුවර වාම දළදා වහන්සේ වැඩ ඉන්නවා. සෝමාවතියේ දකුණු දළදා වහන්සේ වැඩ ඉන්නවා. තූපාරාම මහසෑයි යමක ප්‍රාතිහාර්ය දක්වලා නතර වුණා අකුධාතුන් වහන්සේ. සඳහන් කළේ දෙව්ලොව ඉඳලා භාග්‍යතුන් වහන්සේ නවතින්නම ලංකාවට වැඩියා කියලා. ඒ ලංකාවට වැඩමවනකොට යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා තමයි චෛත්‍ය ගර්භයේ වැඩ ඉන්නේ. ඊට අමතරව ලෞතර බුදුරජාණන් වහන්සේගේ විශාලතම සර්වඥ ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ. නලල් තලයේ සේරුවා විලමංගල මහසෑයි අදත් කෝටි 12ක නාගසේනාවක ආරක්ෂාව යටතේ අදත් වැඩ ඉන්නවා. දැන් බාන සක්වලවල් කෝටි ලක්ෂයකට අදිෂ්ඨාන කරපු ධාතුන් වහන්සේලානේ. අනිත් එක මේ කෝටි ලක්ෂයක් සක්වලේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩි ප්‍රමාණයක් එක තැනක වැඩ ඉන්නවා නම් ඒ අනුරාධපුරේ මහසෑය ධාතු ගර්භය ඇතුළින් මහා චේතියේ ධාතු ගර්භය ඇතුලේ තමයි වැඩියෙන්ම වැඩ ඉන්න තැන. ඊට අමතරව ලංකාව ගැන කල්පනා කරාම අපි ගමනක් යන්න කියලා නමුත් අපේ ගෙදරින් එළියට බැස්සහම 70ක් හමාරක් යනකොට පන්සලක්. 70ක් හමාරක් යනකොට පන්සලක්. ඒ හැම පන්සලකම චෛත්‍යවල සුදුවට අහස උසරේ අහසට නැගිලා මේ සෑය ඇතුලේ ධාතුන් වහන්සේලා දරාගෙනනේ වැඩ ඉන්නේ. ලංකාව කියලා කියන්නේ ඒ අතින් බැලුවොත් හැබැවින්ම මේ රට ධාතු මන්දිරයක්. ඒ වාගේ රටක උපදින්න සුළුපටු කුසල කර්මයක් තියෙන්න ඕනේද? ඉතින් ඒ වාගේ රටක ඉපදිලා එහෙනම් ඇයි ප්‍රයෝජන නොගන්නේ? ඒකයි සඳහන් කළේ රන් රිදී මුතුමැණික් විසුරවල තියෙන ප්‍රදේශයකට අත් දෙකම නැති මිනිහෙක් ගෙනහිල්ලා දැම්මොත් ඒ මිනිහට පළක් නැහැ. ඒ වගේ මේ තරම් කොච්චර වටිනාකම් අපිට ලැබිලා තිබුණත් පෙර කරපු පින් වියදම් කරලා
මේ වාගේ පුණ්‍යවන්ත රටක ඉපදිලා හිටියත් ඒකෙන් ප්‍රයෝජන නොගන්නවා නම් ඒ පුජ්‍යලයෙන් ඇති වැඩක් නැහැ. ඒ නිසා මේ වාගේ වාසනාවන්ත රටක ශ්‍රේෂ්ඨ සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන වෙලාවේ හිස් අතින් මෙලවින් නොයා බොහොම සතුටින් මෙලවින් පිට වෙන්න පුළුවන් ජීවිතයක්ම තමයි හැම වෙලාවෙම ගොඩනගන්න ඕනේ. එhmenan පින්නතුනි ධර්ම දේශනාවට වෙන් වෙලා තියෙන කාලේ නිමා වෙලා නිසා උතුම් වූ රතන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කරන 6 වෙනි ධර්ම දේශනාව අපි අද මේ විදිහට නවත්වමු. තාමත් අපි සාකච්ඡා කරමින් ඉන්නේ දේශනාවේ දෙවෙනි ගාථා රත්නය. මේ දෙවෙනි ගාථා රත්නයට අනුව සංවරය පිළිබඳව තමයි සාකච්ඡා කර හිටියේ. අපි එකෙන් සංවර විනය කියන කාරණාවයි ඒ සංවර විනය ආකාර 5කට බෙදෙනවා කියලා ඒ කරුණු 5යි කෙටියෙන් සාකච්ඡා කළා. ඒ වගේම තමයි පහාන විනයත් ආපහු කාරණා 5කට බෙදෙනවා. අපි ඒ කාරණා 5 පහාන විනය ආකාර 5 ඊළඟ දේශනාවෙන් සාකච්ඡා කරන්න ඉඩ තියලා ධර්ම දේශනාව අද මෙතනින් නිමා කරමු.